තවදුරටත් රට විවෘත කර තැබීම බරපතල අනතුරක් කියන කාරණය තමයි මේ සෞඛ්‍ය අංශයේ ප්‍රවීණයන් කියන්නේ. ඒ නිසා අපි හිතන්නේ මේ මොහොතේදී රටට මේ රටේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා අපිට වැදගත්ම වෙන්නේ මේ රටේ ජනතාවගේ ආරක්ෂාව. ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා රට ලොක්ඩවුන් කළ යුතුයි. රට ලොක්ඩවුන් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වෙලා තියෙනවා. හැබැයි අපිට පේනවා ආණ්ඩුවේ ඉන්න කේවට්ටයෝ මේ ආණ්ඩුවේ ඉන්න සමහර කේවට්ටයෝ සමහර අන්දරේලා විවිධ ආකාරයේ වැල් වටාරම් කිව්වට වැල් වටාරම් කියලා කරකෝල කියන්නේ මේගොල්ලෝ කියන්නේ රට ලොක්ඩවුන් කරන එක ප්‍රශ්නයක් රටේ ආර්ථිකය. රටේ ආර්ථිකය කඩා වැටේ කියලා. ඉතින් අපිට අහන්න තියෙන දෙයක් තමයි මිනිස්සු මැරුණට පස්සේ මොන කෙහෙල් මලකටද ආර්ථිකය? මේක මල සොහොන් පිටියක් වුණාට පස්සේ ආර්ථිකයක් තියෙන්නේ මොන බම්බුවකටද? ආර්ථිකය ඕන කරන්නේ රටේ මිනිස්සුන්ට. ආර්ථිකය රටේ මිනිස්සුන්ට මිසක ආර්ථිකය 4-5 දෙනෙකුට නෙමෙයි. ආර්ථිකය වෙනුවෙන් නෙමෙයි රටේ ජනතාව ඉන්නේ. ජනතාව වෙනුවෙන් ආර්ථිකය තියෙන්නේ. ඒ නිසා මේ 4-5 දෙනෙකුට මේ 4-5 දෙනෙක් වෙච්ච ව්‍යාපාරිකයන්ට මේ වසල ව්‍යාපාරික පන්තියේ 4-5 දෙනෙකු ආරක්ෂා කරගන්න රට විවෘත කිරීම බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා ඒක ජනතාව ආරක්ෂා කිරීම අංක 1. ජනතාවගේ ආරක්ෂාවෙන් තොරව ජනතාව රැකගන්න බැරි නම් ඒ ආර්ථිකයෙන් ඇති වැඩක් නැහැ. මිනිස්සු මලාට පස්සේ එක අපිට එක මැරෙන රටක් බවට පත් වුණොත් මේක සොහොන් පිටියක් බවට පත් වුණොත් ඒ ආර්ථිකයෙන් ඇති වැඩේ මොකද්ද? රැකගන්න ආර්ථිකය මොකද්ද? කා වෙනුවෙන්ද ආර්ථිකය රැකගන්නේ? ඒ නිසා වැදගත් වෙන්නේ මේ මොහොතේ ජනතාවගේ ආරක්ෂාව. අවශ්‍ය වෙන්නේ ජනතාව ආරක්ෂා කරගන්න එක. ඒ නිසා තමයි අපි කියන්නේ රට ලොක්ඩවුන් කරන්න. රට ලොක්ඩවුන් කළ යුතුයි. එහෙම නැතුව මේක ව්‍යාප්ත වෙන්න ගියොත් මේක ඉන්දියාවක් බවට පත් වුණොත් අද ඉන්දියාවට වඩා බරපතල තත්ත්වයක තියෙන බව තමයි අපි ඊයේ පෙරේදා වෙනකොට මාධ්‍ය වලින් අහන්න ලැබෙන්නේ. ඒ සෞඛ්‍ය විශේෂඥයන් කියන්නේ රටේ ජනගහනය හා සසඳන කල ඉන්දියාවේ සහ ලංකාවේ ජනගහනය හා සසඳන කල ලංකාවේ තත්ත්වය ඊටම බරපතලයි. මේක ව්‍යාප්ත වේගෙන ගියොත් මේක බරපතල තත්ත්වයකට ගියොත් මේක ගම් නියම් ගම් කරා ගියොත් මේක පහළට ගලාගෙන ගියොත් අන්තිමේදී මේ රට බරපතල අනතුරුදායක තත්ත්වයකට ගිහිල්ලා එක අපිට එක මැරෙන රටක් බවට පත් වුණොත් මොකාගේ ආර්ථිකය ආරක්ෂා කරගන්නද අන්තිමේදී? කා වෙනුවෙන්ද එතකොට ආර්ථිකය ආරක්ෂා කරන්නේ? ඒ නිසා අපි කියනවා නැවතත් වහාම රට ලොක්ඩවුන් කළ යුතුයි. රට ලොක්ඩවුන් කළ ජනතාව රැක ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. 4-5 දෙනෙක් ව්‍යාපාරිකයෝ 4-5 දෙනෙක් මංකොල්ලකාරී ව්‍යාපාරිකයෝ 4-5 දෙනෙක් වසල ව්‍යාපාරිකයෝ 4-5 දෙනෙක් රකින්න එක නෙමේ ආණ්ඩුවේ කාර්යභාරය. අපි දැක්කනේ අර පිළියන්දල මහදැන මුත්තා කරපු වැඩේ දැක්කනේ. අන්තිමේදී මේ රෝගීන් හම්බ වෙනකොට සෞඛ්‍ය අංශ ඒ පිළිබඳව තීරණ ගත්තට පස්සේ මහදැන මුත්තා ඉස්සරහට පැනලා පිළියන්දල මහදැන මුත්තා ඉස්සරහට පැනලා ඒ පිළියන්දල ඒ ලොක්ඩවුන් කරපු එක ඇරියා. ලොක්ඩවුන් කරපු එක නතර කළා. එතකොට මේ වගේ තත්ත්වයක් කාගේ උමනාවටද? ජනතාවගේ උමනාවටද? කාගේ ආරක්ෂා කරන්නද? කාගේ ආර්ථිකය ආරක්ෂා කරන්නද? මේ මහදැන මුත්තට ඔය පිළියන්දල තියෙන ව්‍යාපාර ටික ආරක්ෂා කරගන්නද ජනතාව ආරක්ෂා කරන්නද? අපි අහන්නේ ඒකයි. ඔය පිළියන්දල මහදැන මුත්තගේ ව්‍යාපාර ටික කඩ ටික ආරක්ෂා කරගන්නද? ඒ කඩ ටික විවෘත කරලා තියන්නද? එහෙම නැත්නම් රටේ ජනතාව පිළියන්දල ප්‍රදේශයේ ජනතාව ආරක්ෂා කරගන්නද ඔය කලේ? ඔන්න ආණ්ඩුවේ මහදැන මුත්තලගේ අන්දරේලාගේ වැඩ. ඔය අන්දරේලාගේ වැඩ කාගේ උමනාවටද? අවුරුදු උත්සව පවත්වලා දැන් මේ ප්‍රදේශයේ මිනිස්සු කියනවානේ අවුරුදු උත්සව පවත්වලා අන්තිමේ තමන්ගේ පවුලේ මිනිස්සුයි තමන්ගේ සේවකයෝයි මේ සියලු දෙනාම මේ බොහෝ පිරිසක් මේ කොරෝනා රෝගයට ගොදුරු වෙලා තිනවා. ඒ ගොදුරු වෙලා තියෙද්දි පිළියන්දල ප්‍රදේශයේ ජනතාව ආරක්ෂා කරගන්නවා වෙනුවට ජනතාවගේ ජීවිතය වෙනුවට තමන්ගේ ව්‍යාපාර තමන්ගේ කඩ ටික අරලා තියන්න. ඒක තමයි ප්‍රමුඛතාවය උනේ. ඒ වගේම අපි දැක්කා ඊයේ පෙරේදා වෙනකොට පාර්ලිමේන්තුවේ සාකච්ඡා වෙනවා. අපි මාධ්‍යවලිනුත් දැක්කා මේ මිනිස්සුන්ට පාරට බහැලා යන්න බෑ. මිනිස්සුන්ට කාය වර්ධනය නෙමෙයි. මිනිස්සුන්ගේ මේ සෞඛ්‍ය සුවතාවය නෙමෙයි. මිනිස්සුන්ගේ කාය වර්ධනය කරන්න නෙමෙයි. මිනිස්සුන්ට පාරට බහැලා යන්න බෑ. ඉස්සරහා තියෙන පාරට බහින්න බෑ. මිනිස්සු මරබියේ ඉන්නේ. මිනිස්සු ජීවිතය රැක ගන්න උත්සාහ කරනවා. අපි දැක්කා මේ ක්‍රීඩා ඇමතිවරයා රුපියල් මිලියන 625ක් වෙන් කරගන්න යනවා. ක්‍රීඩා මොනවාද කාය වර්ධන මධ්‍යස්ථාන 500ක් හදාගන්න. කාය වර්ධනය හොඳ දෙයක්. ක්‍රීඩාව හොඳ දෙයක්. මේ ශරීර සුවතාව ඊටාම හොඳ දෙයක්. හැබැයි මේ මොහොතේ අපි කියන්නේ ක්‍රීඩාව කාය වර්ධන අවශ්‍යයි.
හැබැයි ඒවා මේ මොහොතේ අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි. මතක තියාගන්න. ඒවා අවශ්‍යයි. හැබැයි අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි. මේ මොහොතේ අත්‍යවශ්‍ය වෙන්නේ ජනතාවගේ ජීවිතය රැකගන්න එක. රුපියල් මිලියන 625ක් වියදම් කළා. කාය වර්ධන මධ්‍යස්ථාන 500ක් හදන්නේ. මේ මොහොතේදී කාට කරන්නද කාට කාගේ කාය වර්ධනය කරන්නද? මිනිස්සුන්ට කාය වර්ධනය තියා මිනිස්සුන්ට පාරට බහලා යන්න බෑ. ඉස්සරහා තියෙන පාර යන්න බෑ. මිනිස්සුන්ට අනික් මිනිහෙක් එක්ක කතා කරන්න බෑ. මිනිස්සු තමන්ගේ ජීවිතය රැකගන්න බලන්නේ. මිනිස්සුන්ට කන්න ටික නැහැ. ලොක්ඩවුන් කරලා ඉන්න මිනිස්සුන්ට කන්න ටික නැහැ. මිනිස්සු සමාජ මාධ්‍යවල කියන දේවල් බලන්න. හාල් ටිකක් නැහැ, පරිප්පු ටිකක් නැහැ. යකෝ මේ මිනිස්සු කන්න බොන්න නැතුව ඉති කාය වර්ධනය කරන්නලු. මේ සෙල්ලම් ඇමතිට කියන්නේ මේක සෙල්ලමක් නෙමෙයි මහත්තයෝ. සෙල්ලම් ඇමතිතුමාට කියන්නේ මේ ඉස්සරහට මේ රටේ අනාගතය බාර ගන්නවයි කියන මේ රටේ නායකයෝ වෙන්න බලාගෙන ඉන්න මිනිස්සුන්ට කියන්නේ අන්තිමේදී මේ රෝගයෙන් මිනිස්සු මලාට පස්සේ එක අපිට එක මලාට පස්සේ කය නෙමෙයි වර්ධනය කරගන්න වෙන්නේ. ඔබතුමාලට රටක් පාලනය කරන්න මිනිස්සු ඉතුරු වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා කය වර්ධනය කරන්න කලින් කාය වර්ධනය කරන්න කලින් ශරීර සුවතාවය ගැන කතා කරන්න කලින් මිනිස්සුන්ට කන්න අඳින්න දීලා මිනිස්සුන්ගේ ජීවිත රැකගන්න ඕනේ. මේ ස්පිරිතාල නැහැ, ICU ඇඳන් නැහැ, වෙන්ටිලේෂන් නැහැ. මිනිස්සුන්ට මේ නිසි පරිදි එහෙම නැත්නම් ප්‍රමිතිගත එන්නතක් ගේන්න බෑ. එහෙම බැරි තත්වයක් තියෙන රටක් මේක. එහෙම රටක රුපියල් මිලියන 625ක් වියදම් කරන්න යනවා. අපි දැක්ක සෙල්ලම් ඇමතිවරයා ක්‍රීඩා ඇමතිවරයා කියනවා ඉඳගෙන නෑ මේක තියෙන්නේ ප්‍රොකියුමන්ට් අවස්ථාවේ. ප්‍රසම්පාදන අවස්ථාවේ. ප්‍රසම්පාදනය කරනවායි කියලා කියන්නේ මුදල් වෙන් කරගෙන ඊට පස්සේ ඒවා බිඩ් කරලා ඒවා ඊට පස්සේ මිලදී ගන්න යන එක. ඊට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ? රුපියල් මිලියන 625 වියදම් කරනවානේ. එතකොට අපි දැක්ක එතුමා කියන මේවා මතක තියාගන්න අපි කොරෝනා වලට වෙන් කරපු මුදල් ගන්නෙ නැහැ. සෞඛ්‍යාංශයට වෙන් කරපු මුදල් ගන්නෙ නැහැ. එතකොට මේ මුදල් ඔබතුමා ගෙදරින් සාක්කුවෙන් දෙන්නේවද? කොරෝනා වලින් ගන්නෙ නැත්තම් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගන්න නැත්තම් කාගේ සල්ලිද? ඔබතුමාගේ පුද්ගලික මුදල් නෙමෙයි ජනතාවගේ මුදල්. ඔබතුමන් නැහැලා වියදම් කරන්නේ මේ රටේ ජනතාවගේ මුදල්. ඒතකොට ජනතාවගේ මුදල් මේ වෙලේ වියදම් කරන්න ඕනේ ජනතාවගේ ජීවිතය බේරගන්න. කාගේ මුදල්ද? කොරෝනා මුදල්ද? සෞඛ්‍ය මුදල්ද? ඒ මුදල් කාගේද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. මොන අමාත්‍යාංශයට අයිතිද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. මේ වෙලේ මොනවටද වියදම් කරන්නේ? ක්‍රීඩාව දියුණු කරන්න මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕනේ. ඒ නිසා පළවෙනියෙන් කරන්න ඕනේ මිනිස්යාගේ ජීවිත ආරක්ෂා කරගන්න. මේ මොහොතේදී මරණ මංචකයේ දිහා බල මිනිස්සු ලත වෙනවා. එබැවින් මිනිස්සුගේ ජීවිත ආරක්ෂා කරන්න කටයුතු කරන්න. සෙල්ලම් කරන්න එපා. දැන් අපිට ලැබෙන තොරතුරු අනුව අපි මාධ්‍ය වලින් දැක්කා අපි අර දිගින් දිගටම කිව්වේ මේ ආර්ථිකය රැකගන්න මේවා කරන්න ඕනේ කාගේ ආර්ථිකයේද? අපි දැක්කා මේ සෙල්ලම් කරන්න යන්නේ කාගේ සල්ලිත් එක්කද? සෙල්ලම් කරන්නේ මිනිස්සුන්ගේ සල්ලි එක්ක කා වෙනුවෙන්ද? අපි දැක්ක අර කාය වර්ධන මේ උපකරණ ගෙන්නන එකට අත ගහලා තියෙනවා අර කොම්බු මාධ්‍යයේ ප්‍රධානියෙක්. කොම්බු මාධ්‍ය මුදලාලි. ඒතර කොම්බු මාධ්‍ය මුදලාලිගේ අපිට අහන්න තියෙන ප්‍රශ්නේ අපිට තියෙන සැකය මේ කොම්බු මාධ්‍ය මුදලාලිගේ කාය වර්ධන උපකරණ ටික විකුණ ගන්නද මේ හදන්නේ? මේ රුපියල් මිලියන 625ක් වියදම් කළා කාය වර්ධන මධ්‍යස්ථාන 500ක් හදාගන්න උත්සාහ කරන්නේ මේ කොම්බු මාධ්‍ය මුදලාලිගේ කාය වර්ධන ටික ඒ කාය වර්ධන උපකරණ කට්ටල ටික වියදම් කරගන්නද? ඒවා ටික ගෙන්න ගන්නද? ඒවා ටික බෙදා හරින්නද? ඒවා ටික විකුණ ගන්නද? ඒ නිසා තමයි අපි කියන්නේ මේ වෙලේ ආර්ථික ඔය කියන්නේ ආර්ථිකය හරදන. කාගේ ආර්ථිකයද? මේ රටේ මිනිස්සුන්ට වඩා වටිනවද කොම්බු මාධ්‍ය මුදලාලිගේ ආර්ථිකය? එයාගේ ව්‍යාපාර, එයාගේ බඩු ටික විකුණ ගන්න එක. මේ කොහෙවත් තියෙන වසල මුදලාලිලගේ වසල ව්‍යාපාරික පන්තිය වෙනුවෙන් මේ රටේ මිනිස්සු බිලි දෙන්න එපා. මේ රටේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. ඒ නිසා අපි ක්‍රීඩා ඇමතිවරයාට කියන්නේ රටට ආදරයක් තියෙනවා නම් අඩුම තරමෙන් හෙට දවස තමුන් නැහැලගේ හෙට දවස ගැන හිතනවා නම් අඩුම තරමේ ඔය 69 ලක්ෂය ජීවත් කරවන්න බලන්න. අඩුම තරමේ 69 ලක්ෂයක ජීවිත ගැනවත් හිතන්න. මේ රටේ ජීවිත ගැන හිතන්න. ඡන්දයක් ගන්න නම් මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕනේ. ජීවත් වෙලා ඉන්න නම් මිනිස්සුන්ට මේ මොහොතේදී මිනිස්සුන්ගේ ජීවිතයට අත්‍යවශ්‍ය වෙන්නේ මිනිස්සුන්ව ජීවත් කරන්න අවශ්‍ය කරන පහසුකම්. කාය වර්ධන යකඩ නෙමෙයි. යකඩ පස්සේ මොනවා? යකඩ කන්නද මිනිස්සුන්ට මේ වෙලේ? ඒ නිසා මේ ව්‍යාපාරිකයෝ ආරක්ෂා කරන්න හදන්න එපා. මේක තමයි අපි දිගින් දිගටම කිව්වේ. මේ ආණ්ඩුව මේ කොරෝනාවත් එක්ක කලේම කොරෝනාව වසන්තයක් කරගන්න කොරෝනාව වසන්තයක් කරගන්න තමන්ගේ හිතවත් මුදලාලිලට ඉඩ දුන්නා. තමන්ගේ හිතවත් ව්‍යාපාරිකයන්ට ඉඩ දුන්නා. මේක තමයි කොරෝනා ධනවාදය. මේක තමයි වසංගත ධනවාදය. අපි දිගින් දිගටම කිව්වේ ලෝකේ උනේ මේක තමයි. ලෝකේ වෙමින් තියෙන්නේ මෙවැනි වසංගත තත්වයක් තියෙන වෙලාවක, ආපදා තත්වයක් තියෙන වෙලාවක සමහර කූට ව්‍යාපාරිකයෝ, සමහර
වසල වෙළඳ පන්ති තම තමන්ට ඕන කරන විදිහට විවිධ අනපනත් ගෙනල්ලා ඒකට අවශ්‍ය කරන සහාය ඒ චෞර දේශපාලන කල්ලි එකතු කරගෙන දේශපාලන කණ්ඩායම් එකතු කරගෙන ඊට අවශ්‍ය කරන ආණ්ඩු හදාගෙන මේගොල්ලෝ මේ ව්‍යාපාර කරන ලෝකෙම වෙනවා ඉන්දියාවේ වෙනවා ඇමරිකාවේ වුණා බ්‍රසීලයේ වුණා ලෝකෙම මේකට තමයි පැන්ඩමික් කැපිටලිසම් කියලා කිව්වේ මේක තමයි පැන්ඩමික් කැපිටලිසම් කියලා කියන්නේ වසංගත ධනවාදය කියන්නේ මේ හදන්නේ ඒක මේ සල්ලි හොයන්න යන්නේ තමන්ගේ ව්‍යාපාරිකයන්ට ඒ නිසා අපි කියන්නේ වහාම මේව නතර කරන්න ඕනේ මේ රුපියල් මිලියන 625 650 සතයක් වියදම් කරනවා නම් මේ මොහොතේ වියදම් කරන්න ඕනේ ජනතාවගේ මුදල් වියදම් කරන්නේ දේශපාලනඥයෝ තමන්ගේ ගෙදරින් ගේන්නේ නැහැ තමන්ගේ ගෙදර තමන්ගේ ගෙවල් වල කෑල්ලක් විකුණලා තමන්ගේ කුස්සිය විකුණලා තමන්ගේ කොහේ හරි විකුණලා තමන්ගේ කාමර කෑල්ලක් විකුණලා ගේන සල්ලි නෙමෙයි මේ අපේ සල්ලි රටේ ජනතාවගේ සල්ලි වියදම් කරන්න ඕනේ මේ මොහොතේ ජනතාව වෙනුවෙන් ජනතාවගේ අවශ්‍යතාවය ජනතාව ජීවත් කරවන්න ජනතාවට හුස්ම ගන්න ඔය ඉතින් මේ ඕන්නම් අපිට මේ ආණ්ඩුවේ පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ගෙන් ගන්න පුළුවන් එක පෙරහුරුවක් තමයි කවුරු හරි හිතනවා මේ වෙලේ පාර්ලිමේන්තු മന്ത്രിවරයෙක්ගෙන් ගන්න පුළුවන් පෙරහුරුවක් තමයි මේ අපේ ලෝකෙම අපි දැක්කේ මේ ආණ්ඩුවේ තමයි මේ ඔක්සිජන් නැතුව ජීවත් වෙන්න කොහොමද කියන එක ඉගැන්වුවේ මේ ආණ්ඩුවනේ ඒ නිසා ඔක්සිජන් ඉතාම හිඟයක් පවතින වෙලාවක් ලෝකෙම දැන් ඔක්සිජන් හිඟ වෙමින් පවතින වෙලාවක් ඉන්දියාවේ ඔක්සිජන් වලට මිනිමරා ගන්නවා ලංකාවෙත් ඔක්සිජන් පිළිබඳ බරපතල අනතුරක් තියෙනවා ඒ නිසා මං හිතන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න පුත්තලන් දිස්ත්‍රික්කයේ മന്ത്രിවරු දෙන්නෙක් තුන් දෙනෙකුට කියලා ඔක්සිජන් නැතුව කොහොමද ජීවත් වෙන්නේ කියන එක පිළිබඳව මිනිසුන්ට පාඩමක් උගන්වන්න පුළුවන් අන්න ඕක තමයි මේ ආණ්ඩුවේ මේ මොහොතේදී මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් ගන්න තියෙන ලොකුම උපකාරය අනුග්‍රහය ඔක්සිජන් නැතුව අපි ජීවත් වෙන්නේ කොහොමද කියන එක තමයි ඔක්සිජන් නැතුව ජීවත් වෙන්නේ කොහොමද කියන එක අපිට ඉගෙන ගන්න පුළුවන් වෙයි ඕන්න. ඒ නිසා අපි කියන්නේ මේ මොහොතේදී රට ලොක්ඩවුන් කිරීමකට යා යුතුයි. ඒක බරපතල අවශ්‍යතාවයක් බවට පත් වෙලා තියෙනවා ජනතාවගේ ජීවිත රැක ගන්න. අපිට පේන්නේ මේ මොහොතේදී එහෙම නොකරුවොත් මේක උඩුදුවන්න ගත්තොත් අවසානයේදී මේක මහා ව්‍යවසනයක් වුණොත් තනින් තන මිනිසුන් මැරෙන්න ගත්තොත් මේක මල සොහොන් පිටියක් බවට පත් වුණොත් මතක තියාගන්න මිනිස්සු සලකන්නේ අර ඉන්දියාවේ ඔබට පේනවා මාධ්‍ය වලින් ඉන්දියාවේ කොහමද ජනතා නියෝජිතයන්ගේ පස්සෙන් සෙරප්පු අරගෙන දුවන්නේ පොළු අරගෙන මිනිස්සු දුවන්නේ ගම් වලට ආවා මිනිස්සු ගහන්න එලවන්නේ අන්න ඒ තැනට ලංකාවේ මිනිස්සු කවදා හරි දවසක හෙට අනිද්දා වෙනකොට පස්සෙන් එලවන්න ගත්තොත් එහෙම ජනතා නියෝජිතයන්ගේ ඒක පුදුමයක් නෙමෙයි මේ වැඩ කරන විදිහට දැන් මේ මිනිස්සුන්ගේ ජීවිතයත් මරණයත් අතර සටනක් තියෙන්නේ. එහෙම වෙලාවක ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා නම් තම තමන්ට ඕන විදිහට තම තමන්ගේ රුචි අරුචිකම් වලට තම තමන්ගේ ෆැන්ටසි වලට උමනා කරන විදිහට තමන්ගේ ෆැන්ටසි වලට මුදල් වියදම් කරමින් සෙල්ලම් කරන්න හදනවා නම් මිනිස්සු සලකන්නේ අර ඉන්දියාවේ මැති ඇමතිවරුන්ට සලකන විදිහට. මතක තියාගන්න මිනිස්සු ආපස්සට යන්නේ නැහැ. මිනිස්සු මේවා ඉවසගෙන ඉන්නේ නැහැ. ඔය කරන බොරු එකම මොහොතක කරපු බොරුව හැමදාම බොරුවෙන් ජීවත් වෙන්න බෑ. බොරුවෙන් බලය අතට අරගෙන බොරුවෙන්ම ජීවත් වෙන්න හදන්න එපා. එකම බොරුව මිනිස්සු හැමදාම ගිලින්නේ නැහැ. මිනිස්සු බොරුව පිළිගන්න සූදානම් නැහැ. ඒ නිසා මිනිස්සු මේවට ප්‍රතික්‍රියා දක්වයි. මිනිස්සු මේකට රියැක්ට් කරන්න ගත්තට පස්සේ අර ඉන්දියාවේ දේශපාලනඥයෝ දුවනවා වගේ දුවන්න තමයි වෙන්නේ. මිනිස්සු පස්සෙන් එලව ගහන දවස වැඩි ඈතක් වෙන්නේ නැහැ. ඉන්දියාවෙත් මේක තමයි උනේ. ඉන්දියාවෙත් බොරුවෙන්ම තමයි ගෙනිච්චේ. අද ඉන්දියානු මාධ්‍ය සලකන විදියට ඉන්දියානු මාධ්‍ය කියන විදියට මේ රෝගය ව්‍යාප්ත වෙන්න පටන් ගත්ත දවසේ ඉඳලම ඉන්දියාවේ මෝඩි අග්‍රාමාත්‍යවරයා ඇතුළු මැති ඇමතිවරුන් කටයුතු කළේ ඉතාම මුග්ධ විදියට ඉතාම අධිකාරීවාදී විදියට ඉතාම අවිද්‍යාත්මකව එක විටක ඔය ඉන්දියාවේ අගමැතිවරයා මුල් වෙලා මේ කොවිඩ් වසංගතයට මුහුණ දෙන්න තියෙන ඉතාම හොඳ ඖෂධයක් විදියට ගව මුත්‍රා බොන්න කියලා කිව්වා. අන්න එහෙම කියපු රටක් ඕක. ගව මුත්‍රා බීමෙන් ඒක ඊට පස්සේ ගව මුත්‍රා බොන එක ප්‍රසිද්ධියේ කියන්න ගත්තා. ඒ ಭಾರತೀಯ ජනතා පක්ෂයේ මිනිස්සු ඒ දේශපාලනඥයෝ කියන්න ගත්තා ගව මුත්‍රා බොන්න. එතකොට මේ වසංගතයට මුහුණ දීම සඳහා වන ප්‍රතිශක්තිකරණය වැඩි වෙනවයි කියලා. ඊට පස්සේ මාධ්‍ය වලින් වාර්තා කළා ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යවරිය කොරෝනා ඔයිල් කියලා ටැබ්ලට් එකක්
පෙත්තක් ආයුර්වේද පෙත්තක් ගෙනල්ලා ඒක ප්‍රවර්ධනය කරනවා. Tamanට හිතවත් ව්‍යාපාරිකයන් සමග එකතු වෙලා. හරියටම මේ වගේ දේවල් තමයි ලංකාවේ උනේ. අපි දැක්කනේ ලංකාවේ කොහොමද උනේ කියලා පැණිය ගත්තා. මයි අම්මා කාලි අම්මා ආවා ඉස්සරහට. මයි අම්මා කාලි අම්මා ආවා ඊට පස්සේ ආවා මුට්ටි සෙල්ලම. ඊට පස්සේ මුට්ටි දැම්මා ගඟේ. ඊට පස්සේ අර වියත් අර අරඹේපොළ මහත්මිය නේද සීතා අරඹේපොළ මැතිනිය. එතුමිය කියන්න ගත්ත අපි ළඟ තියෙනවා රහස් බෙහෙතක්. අත්තිලාවේ එතුමියත් නැහැ රහස් බෙහෙතක් නැහැ. දැන් එතුමිය හොයාගන්නත් නැහැ රහස් බෙහෙත හොයාගන්නත් නැහැ. ඒ කොහේ තියෙනවද දන්නේ නැහැ. ඔහොම තමයි කිව්වේ. අර ඉන්දියාවෙත් ඔය විදිහට ඒවා තමයි කරේ. ඒ කියන්නේ හැම රටකම පම්පෝරිකාරයෝ. පම්පෝරිකමෙන්. පම්පෝරි කිය යම් මිනිස්සුන්ට ඉහළින් යන දෙවිවරුන් වගේ ඉඳලා ඉන්දියාවේ මෝඩිවත් නිකන් සලකන්න ගත්තේ මුල් කාලේදී ගණේෂ් දෙවියෝ. ගණ දෙවියෝ විදියට සලකන්න ගත්තා. ඒ වගේ නිකන් තමන් මිනිස් සියලු දේ දන්නවා. නිකන් තමන් සියලු තාක්ෂණවාදීන් මම ඉතින් මේ අපි කියන්න තියෙන්නේ මේ කම්පියුටර් ගහන්න දැනගත්ත පළියට බෙහෙත් දෙන්න දන්නෙත් නැහැ රටවල් ගෙනියන්න දන්නෙත් නැහැ. කම්පියුටර් ඔපරේටර් කෙනෙක් වුණු පළියට රටක් ගෙනියන්න බෑ මහත්. කම්පියුටර් ඔපරේටර් කෙනෙක් වුණු පළියට රටක් ගෙනියන්න බෑ. ඒකට දේශපාලන ඌරුවක් භාවිතයක් සම්ප්‍රදායක් තියෙන්න ඕනේ. ඒක නිකන් අහසින් කඩන් වැටෙන්නේ නැහැ. තමන් සියලු දේ දන්න සියල්ල දත්ත කෙනෙක් විදියට වැඩ කරන්න බෑ. සියලු බලය අතට ගත්තයි කියලා තමන් සමත් වෙන්නේ නැහැ. ඒ නිසා සියලු බලය තියාගත්ත මිනිස්සු හුඟක් ෆේල් වෙලා තියෙනවා. ෆැසිස්ට් වාදී දැන් හිට්ලර් ෆේල්. හිට්ලර් පාස් නැහනේ. හිට්ලර් මිලියන 20ක් මරලා ෆේල් වෙච්ච මිනිහෙක්. ඒ නිසා අපි මේ ආණ්ඩුවට කියන්නේ මිනිසුන්ගේ ජනතාවගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා. අපි දන්නවා ඉතින් ජනතාවගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න හිට්ලර් කෙනෙක් වුණත් කමක් නැහැ කියන රටක් නෙමේක. ඉතින් හිට්ලර් යුද්ධයක් කරලා මිලියන 20ක් විතර ලෝක ජනගහනය මිලියන 20ක් විතර මරා දැම්ම පාලකෙක්. ඒ නිසා අන්තිමේදී යුද්ධයක් නොකර කොරෝනා වලින් ලක්ෂ ගාණක් මැරෙන තැනට වැඩ කරන්න එපා. ඔය හිට්ලර් ඕනේ කිය. හිට්ලර් කෙනෙක් විල්ලලා අර හිට්ලර් යුද්ධයක් කළ මිලියන 20ක් මලා වගේ අපි කොරෝනාවෙන් මේ රටේ මිනිස්සු ලක්ෂ ගාණක් මරණ තැනට මැරෙන තැනට වැඩ කරන්න එපා. ඒ නිසා දේශපාලන ක්‍රියාකාරීත්වයක් අවශ්‍යයි. ඉතින් ඒ නිසා මේ දේශපාලන ක්‍රියාකාරීත්වය ෆේල් වෙනකොට ඒකට දේශපාලනිකව මූණ දෙන්න බැරි වෙනකොට ජනතාවට ආරක්ෂාව දෙන්න බැරි වෙනකොට තමන්ගේ ප්‍රතිරූප කඩන් වැටෙනකොට කොහෙවත් ඉන්න පෙත්තෝ දෙන්නෙක් අරගත්ත පළියට තමන් ජනප්‍රිය වෙන්නේ නැහැ. අපි කියන්න තියෙන්නේ පෙත්තෝ දෙන්නෙක්ව හයර් කරගත්ත පළියට ඔය පෙත්තෝ දෙන්නෙක් නිකන් මෙගාෆෝන් වගේ හච ගහලා කතා කරපු වලට ඒගොල්ලෝ මාධ්‍යවේදීන් වෙන්නෙත් නැහැ. ඒ පෙත්තෝ වෙච්ච පළියට ඒගොල්ලන්ට උපදේශකයෝ විදියට තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගන්නත් බෑ. පාලකයාගේ ප්‍රතිරූපය ගොඩනගවන්න බෑ. පාලකයාගේ ප්‍රතිරූපය නැත්නම් දේශපාලන නායකත්වයේ ප්‍රතිරූපය ගොඩනගන්නේ ආරක්ෂා වෙන්නේ ජනතාවත් එක්ක ක්‍රියා කරන තරමට. ජනතාවට ඉහළින් ඉඳලා ජනතාවට බොරු කරලා ජනතාවට මිත්‍යාව වපුරලා තමන් නිකන් අන්තිමේදී නිකන් ජනතාව පාලනය කරන්නනේ බය කරලා නම් තමන්ගේ නිකන් එන තගරි මැති ඇමතිවරු දාලා පාර්ලිමේන්තුවේ සද්ද දාලා බය කරන්න නම් යන්නේ. එහෙම බය කරලා ජනප්‍රිය වෙන්න බෑ. එහෙම ජනප්‍රියත්වයේ බිඳ වැටෙනකොට ඊට පස්සේ නිකන් ඔය පෙත්තෝ දෙන්නේ 3 දෙනෙක් දැම්මට පස්සේ අපි දැක්කනේ පෙත්තෝ දෙන්නේ 3 දෙනෙක් පෙත්තෝ දෙන්න වැඩ පටන් ගත්ත ගමන් ජනාධිපතිවරයාගේ තිබුණු පදාසෙකුත් ගලවලා ගියා. අපි දැක්කනේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කරපු පාර්ලිමේන්තුවට ආපු එක වාර්තා කරපු ආකාරය. අපි දැක්ක මාධ්‍යවල පළ වෙනවා. ඒ ජනාධිපති මාධ්‍යාංශයෙන් දාපු මාධ්‍ය මොකද්ද ජනාධිපතිවරයා මාධ්‍යයට පාර්ලිමේන්තුවට ආපු මාධ්‍ය වාර්තාව. එතකොට ඒක අපි දැක්ක හැමතැනම යනවා. එතකොට ඒක දැක්කම අපිට හිතෙන්නේ අත්තිලාවේ දිවිච්ච ටිකක් නැති කරගෙන පදාසයක්ම නැති කරා නේද කියලා. ඒ වගේ නිකන් අර පොඩි ළමයි ලියන ලියුම් තියෙන්නේ. පොඩි ළමයි ලියුම් ලියනවා වගේ දේවල් ඉදිරිපත් කරාම ජනාධිපතිවරයාගේ ඒ පාලකයාගේ එහෙම නැත්නම් ඒ රටේ නායකයාගේ ජනප්‍රියත්වය ආරක්ෂා වෙනවද? පොඩි ළමයි ලියුම් ලියනවා වගේ ඒවා ලියුවාම ඒ නිසා අපි කියන්නේ මේ මොහොතේදී රටට තියෙන විකල්පය මොකද්ද? ජනතාවට දෙන්න තියෙන විකල්පය මොකද්ද? අපි ජනාධිපතිවරයාගෙන් අහන්නේ ආණ්ඩුවෙන් අහන්නේ මොකද්ද තියෙන විකල්පය? අපි දැක්ක අර මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ කියනවා. මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ කියනවා අර රෝමිය ගිනින් අනිද්දි නීරෝ වීණා වාදනය කළා වගේ. නිකන් මේ විදියට නිකන් Tamanට ඕන දේවල් කරන්න එපා. මේක ඊටාම අසමත් බවක් පෙන්වමින් තිබෙන්නේ. ඒ නිසා මේ රට ඊටාම බරපතල අගාධයකට ඇද දමමින් තිබෙන්නේ කියන එක මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ අපිට එක පහුගිය දවස් ගණනාවකම කිව්වා. ඒ නිසා අපි රජයෙන් ගිලන්නේ මොකද්ද ඔයගොල්ලන්ට තියෙන විකල්පය? දැන් මේක ලොක්ඩවුන් කරන්නේ නැත්නම් ව්‍යාපාර ටිකත් අපි ගෙනියනවායි කියලා කියනවා නම් මොකද්ද විකල්පය? දැන් දවසකට 15 දෙනෙක් 16 දෙනෙක්ගේ මරණ වාර්තා වෙනවා. 2000කට වඩා වැඩි පිරිස් 2000කට ආසන්න පිරිසක් දැනටම හම්බ වෙනවා. මේක තවත් ඉහළ යනවායි කියලායි සෞඛ්‍ය අංශ කියන්නේ. මොකද්ද තියෙන විකල්පය?
මොකක්ද ආණ්ඩුවට තියෙන විකල්පය? ආණ්ඩුව විකල්ප ඉදිරිපත් කරන්න. නිකම් බොරුවට අපි ව්‍යාපාර ටික ආරක්ෂා කරගන්න ඕනේ. ඒ ආරක්ෂා කරන්නේ කාගේ ව්‍යාපාරද කියන එක දැන් රටට එළි වෙලා ඉවරයි. ඒ වගේම අපිට කියන්න තියෙන්නේ අර සරත් වීරසේකර මහත්තයාට. සරත් වීරසේකර මහත්තයා අපි දැක්ක පාර්ලිමේන්තුවේ කතා කළා. අපි කියන්නේ තියෙන්නේ සරත් වීරසේකර මහත්තයාට අනේ මහත්තයෝ ආණ්ඩුකරණය ගැන දේශපාලනය ගැන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව හෝම්වර්ක් කරලා එන්න. හෝම්වර්ක් කරලා එන්න. අපි කියන්න තියෙන්නේ ඒක. දැන් දේශපාලනය අයන්න ආයන්න කියලා එන්න. හෝඩි පොතවත් කියලා එන්න. ඔය වගේ නිකන් තගරි කතා කියන්න කලින්. කෝට් එකක් ටයි එකක් ඇඳගෙන පාර්ලිමේන්තුවේ ඔය වගේ කතා කියන්න කලින් හෝම්වර්ක් කරලා ඉන්න ඕනේ දේශපාලනය ගැන. ප්‍රජාතන්ත්‍රවාදය ගැන. ආණ්ඩුකරණය ගැන. අපි දන්නවා අපි දැක්ක පහුගිය මහමැතිවරණයේදී කතා කරපු දෙයක් කියපු දෙයක් තමයි එතුමාව මේ කොළඹට ගෙනාවි විමල් වීරවංශ මහත්තයාව රිප්ලේස් කරන්න කියලා. විමල් වීරවංශ මහත්තයාව දෙවනි තැනට අද දැමීම සඳහා විස්ථාපනය කිරීම සඳහා ගෙනාපු කෙනෙක් කියන එක තමයි පහුගිය දවස්වල කතා වුණේ. එතකොට දැන් අත්තරම් වෙලා තියෙන්නේ හරියටම අර දෙවනි රාජසිංහ රජුරෝ කිව්වා වගේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්. ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්. දැන් බලයි යනකොට විමල් වීරවංශ මහත්තයා මොන මතවාදී මොන පරස්පරතාවයන් විරෝධතාවයන් එකඟ නොවීම කොතරම් තිබුණත් අඩුම තරමින් විමල් වීරවංශ මහත්තයා මීට වඩා අයන්න ආයන්න දේශපාලනය කියලා තියෙනවා. දේශපාලන හෝඩි පුත කියවලා තියෙනවා. දේශපාලන හෝඩි පුත දන්නවා. දැන් මේ සරත් වීරසේකර මහත්තයාගේ හැසිරීමෙන් පේන්නේ එතුමා දේශපාලන අයන්න ආයන්න දේශපාලන හෝඩි පොතවත් කියවලා නැහැ. දේශපාලන හෝඩි පොතවත් කියලා නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැනවත් දන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය ආණ්ඩුකරණය මේවා පිළිබඳව හෝම්වර්ක් ගොඩාක් කරන්න තියෙනවා සරත් වීරසේකර මහත්තයාට. ඒ නිසා අපි කියන්නේ මේ පාර්ලිමේන්තුව කියන්නේ තමුන් නැහැලාගේ ආච්චිලා හදපු එකක් නෙමෙයි. තමුන් නැහැලාගේ ආච්චිලා තමුන් නැහැලාගේ අප්පලා මහප්පලා හදපු එකක් නෙමෙයි පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව කියන්නේ ජනතාවගේ ආයතනය. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ආයතනය. ඒක පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත තමුන් නැහැලාගේ ආච්චිලා හදලා දීපු එකක් නෙමෙයි. තමුන්ට ඕන විදියට කතා කරලා තමුන්ට ඕන අය ගෙන්නන්නයි තමුන්ට ඕන අය ඇතුලේ දාන්නයි එයාට පාර්ලිමේන්තුවට එන්න ඉඩ දෙන්නයි එයාට ඉන්න ඉඩ නොදෙන්නයි කියන තර්ක ගෙහෙන්න ඒගොල්ලන්ට ඕන දේවල් කියන්න. තමන්ගේ හිතේ තියෙන දේවල් කියලා බලපෑම් කරන්න තියෙන ආයතනයක් නෙමෙයි පාර්ලිමේන්තුව කියන්නේ. පාර්ලිමේන්තුව කියන්නේ මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය ව්‍යවස්ථානුකූල අයිතිය නිරූපණය කරන ආයතනය. ඒක ව්‍යවස්ථාව මත ගොඩ නැගිලා තියෙන ආයතනයක්. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ මේ ආයතනවල තියෙන ගෞරවය රැක ගන්න නම් අඩුම තරමින් ඔය මහත්තුරු ප්‍රජාතන්ත්‍රවාදය ආණ්ඩුකරණය දේශපාලනය පිළිබඳ අයන්න ආයන්නවත් කියලා තියෙන්න ඕනේ. අයන්න ආයන්නවත් ඉගෙනගෙන තියෙන හෝඩි පොතවත් කියලා තිබ්බොත් තමයි මේ ආයතන රැක ගැනීමේ හැකියාවක් පවතින්නේ. බොහොම ස්තුතියි. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය.